ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට SLT 4G වෙතින් දැන් Pure TV නරඹන්න. ඉදිරියටම ගෙන යන SLT 4G. අයිබෝන් ඔබ එක්වන්නේ අද දෙරණ මධ්‍යහන ප්‍රධාන පුවත් විකාශය සමගින් ප්‍රථමයෙන් අප අවධානය යොමු කරන්නේ පුවත් ශීර්ෂ පාඨ වෙතයි. මෙරට COVID-19 ආසාදිතයන් ගණන 824ක් දක්වා ඉහළට. ඊයේ හමු වූ ආසාදිතයන් 27 දෙනා අතර නාවික හමුදා සමාජිකයන් 25ක්. මැයි 11 කොළඹ එන අය වෙනුවෙන් නව රෙගුලාසි. අත්‍යවශ්‍ය සේවා සඳහා අපි දැනටමත් යම් ක්‍රමවේදයක් සකස් කරලා තියෙනවා. රාජකාරී වාර්තා කිරීමේදීත් ඒ ක්‍රමවේදය ඒ ආකාරයටම ක්‍රියාත්මක කිරීමට තමයි අදහස් කරන්නේ. අයහපත් වූ වැලිමඩ කාලගුණය. නව ලයිෆ් බොයි ඔලිව් විෂබීෂ වලින් 100%කින් වැඩි ආරක්ෂාවක්. ලයිෆ් බොයි ආරක්ෂාවෙන් නොපියව ඉදිරියට. මෙරට සිටින COVID-19 ආසාදිතින් සංඛ්‍යාව 824ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ඊයේ දිනේ තුල තවත් COVID-19 ආසාදිතින් 27 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ඊයේ දිනේ හඳුනාගත් ආසාදිතින් 27 දෙනා අතරින් 25 දෙනෙකු නාවික හමුදා සමාජිකයින් බවයි. COVID-19 ආසාදිතයන් 27 දෙනෙකු ඊයේ දිනේ හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත COVID ආසාදිතයන්ගේ සංඛ්‍යාව 824ක් ලෙස සටහන් වුණා. ඒ අතරින් පුද්ගලයන් 232 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. COVID-19 ආසාදනයේ හේතුවෙන් පුද්ගල මරණ 9ක් දිවයිනින් වාර්තා වන අතර රෝගීන් 583 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ ඊයේ දිනේ හඳුනාගත් ආසාදිතයන් 27 දෙනා අතරින් 25 දෙනෙකු නාවික හමුදා සමාජිකයන් බවයි. හඳුනාගත් තවත් ආසාදිතයෙකු නාවික හමුදා සමාජික පවුලක බිලිඳෙක්. අනෙක් පුද්ගලයා ඩුබායි සිට මෙරට පැමිණි පුද්ගලයෙක්. ඔහු ඊයේ දිනේ ඩුබායි සිට විශේෂ ගුවන් වාරයක් මගින් මෙරට රැගෙන ආ පුද්ගලයන් සමග පැමිණ ඇති අතර ගුවන්තොටු පොලිසිය සිදු කළ වෛද්‍ය පරීක්ෂණයේදී උණ රෝගිය වැළඳී ඇති බවට හඳුනා ගැනීම හේතුවෙන් මේගම මහරෝහලට ඇතුළත් කර තිබුණා. ඔහුට COVID-19 ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත්තේ එහිදී සිදු කළ PCR පරීක්ෂණයේදී. මේන් පෙන්නුම් යන දේ තමයි මේ විදේශ වලින් පැමිණෙන සියලු දෙනා අනිවාර්යෙන් නිරෝධායනට ලක් කළ යුතු බව. PCR පරීක්ෂණයෙන් මේ තහවුරු වුණත් PCR පරීක්ෂණයෙන් මගහැරෙන්නට පුළුවන් ඒ අවස්ථාව අනුව ඔහු පසු කරන අවස්ථාව අනුව. ඒ නිසා ඇත්ත වශයෙන්ම නිරෝධායනට ලක් කිරීම තමයි අනිවාර්ය සාධකය වන්නේ. ඊළඟට අපි දැන් රට ක්‍රමයෙන් විවෘත කිරීමත් සමග නැවතත් අපි යම්කිසි අවදානමකට යනවා මේ විස බීජය රටට ඒම සහ අපේ උදවියට ඒ වැළඳීමට. රට විවෘත නොකොට තබා ගැනීමේ හැකියාවක් නැහැ. රටේ ආර්ථිකය ජන සමාජය පවත්වා ගත යුතුයි. එහෙමනම් අප නැවත තහවුරු කරලා කියන්න කැමති රජයේ ආයතන, පුද්ගලික ආයතන, ජන සමාජය, ව්‍යාපාර ඒ සියල්ල රජය විසින් අප විසින් ලබා දෙන මාර්ගෝපදේශ අනුගමනය කරමින් අනිවාර්යෙන් කටයුතු කරන ලෙස. ඒ නිසා මේ ශ්‍රී ලංකාව මෙතෙක් සුරක්ෂිත රටක් ලෙස තබා ගත්තා වගේ ඉදිරියටත් ඒ සුරක්ෂිතභාවය තහවුරු කර ගැනීම අප ඔබ සියලු දෙනා සතු වක්කීමක් බවට පත් වෙනවා. මේ අතර කොළඹ ජනතාව බහුලව ගැවසෙන ප්‍රදේශවල PCR පරීක්ෂණ දිගටම සිදු කරන අතර ඒ අනුව මර්දාන වතු නිවාස පිහිටි ප්‍රදේශවලින් නියැදියක් ලෙස තෝරාගත් පුද්ගලයන් අද PCR පරීක්ෂණයට භාජනය කරනු ලැබුවා. ප්‍රජාව ආශ්‍රිතව කරන පරීක්ෂණ වලින් අපිට මෙතෙක් ගොඩක් වෙලාවට වාර්තා වුණේ නැහැ රෝගීන්. නමුත් අදත් අපි මේ වතු කීපයක් කොළඹ මහනගර සභාවේ ආරක්ෂක රාජකාරිවල නිරත වන අය, ඒ වගේම මරදාන 2B සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ අය අපිත් එක්ක නිතරම මේ ශාස්ත්‍ර රාජකාරිවල නිරත වුණා. ඒ වගේ අවදානම් පිරිස් තමයි අපි පරීක්ෂාවට ලක් කරන්නේ. පසුගිය පරීක්ෂා වලින් ඇත්තටම අවදානම් අය අතරත් රෝගීන් වාර්තා වුණේ නැහැ. ඒක ඇත්තටම සතුටට කාරණාවක්. නමුත් අපි
අපි මේකේ නවත්තන්න නැතුව ඒක දිගටම කරගෙන යන්නේ මේ වෛරසය සමාජගත වී ඇද්ද කියන බිය නිසා. ඊයේ දිනේ PCR පරීක්ෂණ 1553ක් කරනු ලැබුවා. මේ 1553න් 400ක් පමණ ක්ෂේත්‍රයේ කරනු ලැබූ පරීක්ෂණ. ඒ වගේම 300කට අධික සංඛ්‍යාවක් නිරෝධායන මධ්‍යස්ථානවල කරනු ලැබූ පරීක්ෂණ. අනිකුත් පරීක්ෂණ නාවික හමුදාව ආශ්‍රිතවත්, ඒ වගේම කොළඹ මහනගර සභාවෙත්, ඒ වගේම දිවයිනේ විවිධ ප්‍රදේශවලත් සිදු කරලා තියෙනවා. කොරෝනා වෛරසයේ පැතිරීම වළක්වන්න සබන් යොදා දෑත් සෝදන්න. බැයි 11 වනදා සිට ජනජීවිතය හා ආයතන ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත්කිරීමේ වැඩපිළිවෙළට සමගාමීව දිස්ත්‍රික් අතර ගමනාගමනයේ සිදුවිය යුතු ආකාරය සම්බන්ධයෙන් නව නීති රෙගුලාසි ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. දැනට සමස්ත දිවයිනටම ක්‍රියාත්මක ඇඳරි නීතිය එළඹෙන මැයි 11 වන දින අලුයම 5 දක්වා බලපැවැත්වෙනවා. මැයි මාස 11 වනදා සිට ජනජීවිතය සහ ආයතන ක්‍රියාකාරීත්වය යථාතත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙල ආරම්භ කිරීමට නියමිත අතර ඒ පිළිබඳව විශේෂ රෙගුලාසිද රජය විසින් මේ සතියන්තයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. රාජකාරී සඳහා වාර්තා කරන ජනතාවට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් පුළුල් කිරීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මේ වන විටත් සූදානමින් සිටින බව එහි සභාපති කීර්ති රණවක මහතා සඳහන් කළා. මැයි මාස 11 වනදා සිට ක්‍රියාත්මක කරන නව වැඩපිළිවෙල පිළිබඳව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මෙලෙස අදහස් පළ කළා. අපි හැමෝම දන්නවා බස්නාහිර පළාත විවෘත නොකර රටේ ආර්ථිකයට යහපත් දායකත්වයක් දක්වන්න බෑ. මොකද සියලුම මේ සම්බන්ධ පාලන ආයතන වගේම නිෂ්පාදනයට බර වෙච්ච ආයතන තියෙන්නේ බස්නාහිර පළාතේ. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම ඒ කටයුතු ජනාධිපති මාධ්‍යංශය නිකුත් කරපු ආකාරයටම සිද්ධ වෙනවා. ඉතින් අපි ඒකට සූදානම් වෙනවා. මේ වෙලාවෙත් සිකුරාදා කියලා මේ වෙලාවෙත් තව පොකුරු දෙක තුනක් නිර්මාණය වුණොත් ක්ලස්ටර්ස් හැදුනොත් ඒකට ප්‍රමුඛ ස්ථානය දෙන්න ඕනේ. ඉතින් ඒක නිසා තමයි මේ සෞඛ්‍ය බලධාරීන් අනිත් අංශ මේ සියල්ල බලාගෙන ඉන්නේ මේ සම්බන්ධව. නමුත් දැනට තියෙන තත්ත්වය අනුව ඉතින් අනිවාර්යයෙන්ම සඳුදා ඉඳලා ඇදිරි නීතිය තිබුණත් බස්නාහිර පළාතේ වැඩ කරගෙන යන්න තියෙන තත්ත්වයක් තමයි කටයුතු සූදානම් කරලා තියෙන්නේ. වගේම අනිත් ප්‍රදේශ සාමාන්‍ය පරිදි දවල් කාර්ය විවෘත වෙලා පවතිනවා. ජනතාවගේ තියෙන ප්‍රශ්න කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි මේ දිස්ත්‍රික් මායිම් පසු කරලා රාජකාරියට එන්න පුළුවන්ද කියන කාරණේ. මොකද අත්‍යවශ්‍ය සේවා සඳහා අපි දැනටමත් යම් ක්‍රමවේදයක් සකස් කරලා තියෙනවා. ඉතින් රාජකාරී වාර්තා කිරීමේදීත් ඒ ක්‍රමවේදය ඒ ආකාරයටම ක්‍රියාත්මක කිරීමට තමයි බලධාරීන් අදහස් කරන්නේ. විශේෂයෙන්ම අපි මේ සම්බන්ධව යම් නීති රීති රෙගුලාසි ප්‍රකාශයට පත් කරන්න නියමිතව තිබෙනවා. අද උදෑසන 6 අවසන් වූ ගත වූ පැය 24ක කාලය තුළ ඇඳරි නීති උල්ලංඝනය සම්බන්ධයෙන් පුද්ගලයන් 859 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර වාහන 206ක් එම කාලය තුළ පොලිස් බහරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා. ඒ අනුව ඇඳරි නීති උල්ලංඝනය සම්බන්ධයෙන් මෙතෙක් අත්අඩංගුවටගත් සමස්ත පුද්ගලින් ගණන 48725ක් වන අතර පොලිස් බහරයටගත් සමස්ත වාහන ගණන 12654ක්. මාවතගම පොලිස් ස්ථානය මගින් පමණක් ඉකුත් දින කිහිපයේදී ඇඳරි නීති බලපත්‍ර නොමැතිව ගමන්ගත් යතුරුපැදි 70ක් සිය බහරයට ගෙන තිබෙනවා. මේ අතර ඇඳරි නීතිය හේතුවෙන් වසා දමා තිබුණු අනුරාධපුර ඇලයාපත්තුව මහමාන් කඩවල ප්‍රදේශයේ නිවාඩු නිකේතනයකට සොරින් ඇතුළු වී එහි තිබූ රූපවාහිනී යන්ත්‍ර දෙකක් ඇතුළු රුපියල් ලක්ෂ 2ක පමණ විදුලි උපකරණ සොරකම් කළ තරුණයන් 30 දෙනෙකු අනුරාධපුර පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. අදාළ උපකරණ විකුණා මුදල් ලබාගෙන මද්ද්‍රව්‍ය මිලදී ගැනීමට සැකකරුවන් කටයුතු කර ඇතැයි අනාවරණ වුණා. බේරුවල නල්ලහීන ප්‍රදේශයේදී අයිස් මද්ද්‍රව්‍ය ග්‍රෑම් 15ක් සහ හෙරොයින් මද්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 2300ක් සමග සැකකරුවන් සිව් දෙනෙකු කළුතර කොට්ටාශ දූෂණ මර්ධනයක කියන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. සැකකරුවන් අවුරුදු 19, 20, 22 සහ 24 වයස්වල පසුවන්නන් වන අතර පොලිස් බහරයට ගැනුණු මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් ලක්ෂ 4කට ආසන්නයි. මාවතගම පොලිසියට ලද තොරතුරක් මත මාවතගම වික්‍රමසිංහපුර ප්‍රදේශයේ නිවසක ඊයේ සවස සිදු කළ පරීක්ෂාවකදී හෙරොයින් මද්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 6000ක් රුපියල් 1,98,000ක මුදලක් ජංගම දුරකථන 8ක් විදුලි තරාදියක් සහ යදුරුපැදි දෙකක් පොලිස් බහරයට ගැනුණා. මෙම නිවසේ මද්ද්‍රව්‍ය ජාවාරමක් සිදු කර ඇති බවට අනාවරණ වූ අතර යනු සැකපිට එම නිවසේ පියා මව සහ පුත්‍රයා අත්අඩංගුවට ගැනුණා. සැකකරුවන් තිදෙනා අද තිලැස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. මැයි 11 වන සඳුදා ඇඳරි නීති රෙගුලාසි ඉවත් කිරීමෙන් අනතුරුව දෛනික කටයුතු ආරම්භ කිරීමේදී වෛරස් ව්‍යාප්තිය වැළැක්වීමට පියවර ගන්නේ කෙසේද? මේ විමසා බැලීම ඒ පිළිබඳවයි. දැනට පවතින ඇඳිරි නීති රෙගුලාසි ලිහිල් කර එළඹෙන මැයි 11 වෙනිදා කාර්යාලීය කටයුතු යලි ආරම්භ කිරීම සඳහා රජය සැලසුම් කර ඇති බවට නිවේදනය කෙරුණා. ඒ අනුව ඇඳිරි නීතිය ඉවත් කර දෛනික කටයුතු ආරම්භ වීමත් සමග වෛරස් ව්‍යාප්තිය වැළැක්වීමට මෙන්ම ඔබ ආසාදිතයෙකු බවට පත්වීම වළක්වා ගැනීම සඳහා අනුගමනය කළ යුතු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද රැසක් රජය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
නිවසින් බැහැරට යන සෑම අවස්ථාවකදීම මුඛ ආවරණ පැළඳීම, නිරන්තරයෙන් සබන් හෝ අත්සේදීමට විශේෂයෙන් සකස් කළ දියර වර්ගයක් යොදා දෑත් පිරිසිදු කර ගැනීම ඒ අතර අත්‍යවශ්‍යම කාරණයක් බවට පත්වනවා. එමෙන්ම පොදු ප්‍රවාහන සේවා භාවිත කරන විට නියමිත දුර ප්‍රමාණය පවත්වා ගැනීමද අනිවාර්ය වන අතර ඒ සඳහා වන නව රෙගුලාසි ඉදිරියේදී රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. ඔබ ත්‍රිරෝධ රථ රියදුරෙක් ලෙස ඔබේ සේවය සපයන අයෙක් නම් එක් අවස්ථාවක ඔබේ රථයට නංවා ගන්නා මගී සංඛ්‍යාව 2 දෙනෙක්ට සීමා කිරීම අත්‍යවශ්‍ය කාරණයක් වනවා. ඔබ කාර්යාලයට යාම සඳහා සැරසීමේදී උදෑසන අවදි වී පිරිසිදු වීමෙන් අනතුරුව කාර්යාලය සඳහා සුදුසු පහසු ඇඳුමක් ඇඳගත යුතුයි. නිවසින් බැහැරවීමට පෙර මුඛ ආවරණය පැළඳීම ඔබ අනිවාර්යෙන්ම කළ යුත්තක්. විවිධ විලාසිතාවලින් යුතු ආභරණ සහ ආයිත්තම් පැළඳීම ඔබ නොකළ යුතු අතර අවශ්‍යම දෑ පමණක් කාර්යාලයට රැගෙන යාමට වග බලා ගත යුතු වනවා. කාර්යාල පරිශ්‍රයට ඇතුළු වන ඔබ හොඳින් අත සෝදා විෂ බීජ හරණය සිදු කර ශරීර උෂ්ණත්වය මැන බැලිය යුතුයි. විදුලි සෝපානය භාවිත කිරීමේදීත් නිසි ක්‍රියාමාර්ග අනුගමනය කර දුරස්ථභාවය රැකගනිමින් එහි ගමන් කිරීම ඉතාම වැදගත්. කාර්යාලයට ඇතුළුවීමේදී විෂබීජ නාශක දියර යොදා නැවත අත්පිරිසිදු කරගත යුතු වනවා. වැලමිට යොදා ගනිමින් මෙලෙස කාර්යාල දොර විවෘත කිරීමට හැකියාව පවතිනවා. රාජකාරී කටයුතු ආරම්භ කිරීමට පෙර විෂබීජ නාශක දියර යොදා කාර්යාලීය උපකරණ හා ඔබ දෛනිකව භාවිත කරන දෑ පිරිසිදු කරගත යුතුයි. කාර්යාලයේදී Tamanගේ භාවිතයට පමණක් කෝප්පයක් භාවිත කිරීමට වග බලා ගැනීමද අනිවාර්ය කරුණක් වනවා. ආහාර ගැනීමේදීත් දුරස්ථ භාවය රැකගත යුතු වන අතර තනිවම ආහාර ගැනීම වෛරසය ආසාදනය වීමෙන් වැළකී සිටීමට රුකුලක් වනු ඇති. කාර්යාල රැස්වීම් පැවැත්වීමේදී දුරස්ථ භාවය රැකගනිමින් එය සිදු කිරීමට අමතක නොකළ යුතුයි. කාර්යාලයෙන් පසු නැවත නිවසට පැමිණීමට පෙර ඔබ අතසේදීම අනිවාර්යෙන්ම සිදු කළ යුතු වනවා. එමෙන්ම නිවසට ඇතුළුවීමට පෙර පාවාහන් පිටතින් ගලවා ඇඟ පිරිසිදු කර ගැනීමෙන් පසු නිවස තුළට ඇතුළුවීමෙන් COVID-19 වෛරසයෙන් ඔබත් ඔබේ පවුලේ සමාජිකින්ද ආරක්ෂා කරගත හැකි. එමෙන්ම නිෂ්පාදන කර්මාන්ත ශාලාවල කටයුතු ආරම්භ කිරීමේදීද අත්‍යවශ්‍ය සේවක කණ්ඩායම් පමණක් එම කටයුතු වලට සහභාගී කර ගැනීමද කර්මාන්ත ශාලා ප්‍රධානීන්ගේ වගකීමක්. එම නිෂ්පාදන ක්‍රියාවලියට සහභාගී වන සේවකීන්ද ශාරීරික දුරස්ථ භාවය පවත්වා ගනිමින් මෙන්ම සියලුම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට මුල් තැන දෙමින් කටයුතු කිරීම අත්‍යවශ්‍ය වනවා. මහමාර්ග බස් නැවතුම්පොළ තුළ හැසිරීමේදීත් ශාරීරික දුරස්ථ භාවය පවත්වා ගැනීම වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ඔබ අනුගමනය කළ යුතුම ක්‍රියාමාර්ගයක්. COVID-19 වෛරසය හේතුවෙන් අද වන විට ලොව පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව 2,70,700 ඉක්මවා තිබෙනවා. මේ දක්වා ගෝලීය වශයෙන් සටහන් වන මුළු ආසාදිතින් ගණන 39,16,257ක්. නිෂ්පාදිත දිනය කවදත් අලුත් වටවලතේ අරගන්න. වටවලතේ ශ්‍රී ලංකාවේ තේ එක. ලක්වැසියන් වෙත පිළිසරණක් අවශ්‍ය ඕනෑම අවස්ථාවක ඒ වෙනුවෙන් කැප වූ මනුසත් දෙරණ මෙවරත් පනවා ඇති ඇඳිරි නීතිය හේතුවෙන් අපහසුතාවයට පත්ව සිටින ජනතාව වෙනුවෙන් විශේෂ ක්‍රියාන්විතයක් ආරම්භ කළා. 44 වන දිනට අද ක්‍රියාත්මක වූ මනුසත් දෙරණ වෙසක් පොහොය නිමිති කර ගනිමින් විශේෂ වැඩසටහන් දියත් කළා. COVID-19 වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමට පැන වූ ඇඳිරි නීතිය නිසා අසරණ වූ ජනතාවට සරණක් වන්නට අත්‍යවශ්‍ය ආහාරද්‍රව්‍ය බෙදාදීමේ වැඩපිළිවෙල මනුසත් දෙරණ සහ ඩයලොග් ආයතනයක ආරම්භ කළා. යනු දිවයින පුරා විහාරස්ථාන, කතෝලික මෙන්ම මුස්ලිම් දේවස්ථාන, ළමා සහ වැඩිහිටි නිවාස රැසක් සඳහා වියලි ආහාරද්‍රව්‍ය පාර්සල් 53,250ක් පමණ මේ වන විට බෙදා දී තිබෙනවා. මම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා මනුසත් දෙරණ ඒ වගේම ඩයලොග් ආයතනයට මේ ව්‍යසන වේලාවේදී ඔබතුමන්ලා දක්වන උතුම් සහයෝගය ගැන. මේ අතර මනුසත් දෙරණ මානුෂීය ක්‍රියාන්විතයේ තවත් සුවිශේෂී වැඩසටහනක් වෙසක් පොයේ නිමිති කොටගෙන ශ්‍රී ලංකා විද්‍යාල පිරිවෙන් මහා විහාරයේව ක්‍රියාත්මක කළා. ශ්‍රී සම්බුදු තෙමගොල්ල සමරමින් වෙසක් පොහොය දිනට පසු දිනයේදී අපි මනුසත් දෙරණේ දෑත් දිගු කරමින් මනුසත් දෙරණත් ශ්‍රී ලංකා මහා පිරිවනත් එහි දායක දායිකාවනුත් ඒකරාශී වෙලා ඔබ වෙනුවෙන් කරන්නා වූ මහා කර්තව්‍යයක් ඔබට දැක ගන්නට අවස්ථාව ලැබෙනවා.
අද දිනේදී මනුසද්දරන අපි මර්ධාන සහ ඒ අවට ජීවත් වන සිංහල දෙමළ මුස්ලිම් පවුල් 2000කට ආසන්න සංඛ්‍යාවකට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පාර්සල් බෙදා දුන්නේ තවමත් ක්‍රියාත්මක ඇඳිරි නීතිය හේතුවෙන් දෛනික කටයුතු අඩාලව සිටින ජනතාවට ශක්තියක් වීමේ බලාපොරොත්තු සහිතවයි. අපේ සම්බුදු තෙමකුරට නිමිති කරගෙන හැම වර්ෂයකදීම විහාරස්ථානයේ මගින් සිදු කරන මේ මහා වෙසක් බද්දන්සලට වෙනුවට ප්‍රදේශයේ සියලු පවුල් ඒකරාශී කරගෙන ඒ හැම දිනාටම වියලි ආහාර ද්‍රව්‍ය ලබා දීමේ කටයුත්තක් අපි සිදු කරන්න බලාපොරොත්තු වුණා. ආරම්භ මොහොතේ ඉඳලාම මනුසත් දෙරණ ආයතනයේ සියලු සමාජිකාවන් අපිට විශාල සහයෝගයක් ලබා දුන්නා මේ උතුම් කටයුතු සිදු කර ගැනීමට. අපේ විශේෂ අනුමೋದනාවක් වගේම විශේෂ ස්තුතියක් පුද කරනවා. ඇත්තටම විශේෂයෙන්ම දුප්පත් එදිනෙදා ජීවිතය හම්බ කරගෙන කන ජනතාවට ඊටාම දුෂ්කර තත්ත්වයකට පත් වෙලා තියෙන. ඉතින් මෙවැනි අවස්ථාවක වෙසක් පුණ්‍යෝත්සවයත් සමගම අපේ දෙරණ නාලිකාවේ මනුසත් දෙරණ කොළඹ මේ මහා පිරිවෙන එකතුව කරන මේ සත්කාරය ඊටාම අපි අගය කරන්න ඕනේ. මේ අතර මනුසත් දෙරණ සමග අත්වැල් බැඳගත් Women to Women සංවිධානය COVID-19 වෛරසය ආසාදනය වී සුවය ලබන නාවික හමුදා නිලධාරීන්ගේ පරිහරණයට අවශ්‍ය උපකරණ රැසක් නාවික හමුදාවට ලබා දුන්නා. මනුසත් දෙරණත් ඒ වගේම Women to Women සංවිධානයත් ඒකබද්ධ වෙලා ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත කොට්ට සහ අඳ ඇතෙරලිත් ඒ වගේම කොට්ට උරත් අපට අද ප්‍රදානය කරනු ලැබුවා. මෙම ප්‍රදානය අපි ඉතාමත්ම සතුටින් බාර ගන්න ලබනවා. මනුසත් දෙරණ මෙම විශේෂ සහන ක්‍රියාන්විතය ඩයලොග් සමග එක්ව ඉදිරියටත් සිදු කරනවා. මනුසත් දෙරණ සියල්ලට ප්‍රථම මිනිස්කම. වෙසක් පුන් පොහොය යෙදුණු ඊයේ දිනෙන් මෙවර ශ්‍රීපාද වන්දනා වාරය අවසන් වුණා. ඒ අනුව සදාතුක කරඬුව සමන්දේව ප්‍රතිමාව සහ දේවාභරණ ශ්‍රීපාද උඩමළුවේ සිට නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථානය දක්වා වැඩම කිරීම ආරම්භ කර තිබෙනවා. චාරිත්‍රානුකූලව ශ්‍රීපාද උඩමළුවේ අද උදෑසන පැවැත් වූ තේවාවන් සහ විශේෂ ආගමික වතාවත් වලින් අනතුරුව මෙලෙස සදාතුක කරඬුව සමන්දේව ප්‍රතිමාව සහ දේවාභරණ ශ්‍රීපාද උඩමළුවේ සිට නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථානය දක්වා වැඩම කරවීම ආරම්භ කර තිබෙනවා. ලක්ෂපාන යුද හමුදා කඳවුරේ බටපිරිස් විසින් පෙරහැර වැඩම කරවීම සිදු කරන අතර සදාතුක කරඬුව සමන්දේව ප්‍රතිමාව සහ දේවාභරණ වැඩම කරවන අවස්ථාවේ නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථානයේ වෙත විශාල බැතිබුතුන් පිරිසක් ඉකුත් වර්ෂවල පැමිණ සිටියත් මෙවර බැතිබුතුන්ගේ සහභාගීත්වයෙන් තොරව ඒ සිදු කරන බවයි ශ්‍රීපාදස්ථානාධිපති පූජ්‍ය බෙන්ගමුවේ ශ්‍රී ධම්මදින්න නායක හිමියන් සඳහන් කළේ. වෙසක් පුන් පොහොය වෙනුවෙන් මින් පෙර වෙසක් අසිරියෙන් බැබළුණු කොළඹ නගරයේ මහාමාර්ග රසක් ඊ රාත්‍රියේ දිස්වුණේ මේ ආකාරයෙන්. කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රය සහ සීමාමාලක පරිශ්‍රය වෙසක් කූඩු සහ වර්ණවත් විදුලි ආලෝකයෙන් මෙලෙස සරසා තිබුණා. කොටුව ටෙලිකොම් ආයතන පරිශ්‍රය වර්ණවත් විදුලි ආලෝකයෙන් සරසා තිබුණේ මේ ආකාරයෙන්. ටෙලිකොම් ආයතනයේ නිලධාරීන් පිරිසක් ඊයේ කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානයේ ආගමික වතාවත් සඳහා එක් වුණා. දැන් අර තුන්බිය හුඟක් පහ වෙලා තියෙන්නේ. අපිට තියෙන්නේ මේක ඉදිරියට කොහොමද හසුරුවගෙන ආර්ථිකය ආය පාරක් යථා තත්ත්වයට හැඩගසන්න කියලා. මම හිතන්නේ අපිට ලොකු අනාගතයක් තියෙනවා. අපි සංනිවේදන ක්ෂේත්‍රයේ නායකයා හැටියට ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් ආයතනය ඉදිරියෙන් ඉඳලා ඒ වැඩ කටයුතු වලට සහභාගීත්වය දක්වනවා. මේ අතර කොළඹ නෙළුම් කුරුණද වෙසක් පුන් පොහෝ දිනේ නිමිත්තෙන් ඊයේ ආලෝකමත් කර තිබුණා. ඇඳිරි නීතිය හේතුවෙන් නිවෙස්වල සිට සිල් සමාදන් වූ සදහැවතුන්ට විහාරස්ථානයේ සිට පවත්වන ධර්මදේශනාව ශබ්ද විකාශන යන්ත්‍ර මගින් ප්‍රචාරය කිරීමට බලපිටිය යෝගාශ්‍රම විහාරස්ථානය ඊයේ කටයුතු කළා. ඒ අනුව ප්‍රදේශයේ සදහැවත් ජනතාවට වෙසක් පොදින දවස පුරා විහාරස්ථානයේ පැවති ධර්මදේශනාවට සහ පිරිත් සජ්ජායනයට සවන් දීමට අවස්ථාව උදා වුණා. එදිනෙදා ඔබේ මුළු සිරුරටම රැකවරණයක්. ස්වදේශී කොඹ සබන්. දැන් තවත් දේශීය පුවත් කිහිපයක්. වැලිමඩ ප්‍රදේශයට ඊයේ පස්වරුවේ ඇදහැරුණු අධික වර්ෂාවත් සමග උමාවේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා. ඒ හේතුවෙන් බදුල්ල නගරයේ උමාවේ අසල ඉදිකර තිබූ තෙමහල් ගොඩනැගිල්ලක් අත්තිවාරවද සමගින් ඔයට පෙරළී ඇති අයුරු දක්නට ලැබුණා. අනතුරින් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මේ අතර ඊයේ අදහැරුණු අධික වර්ෂාව හේතුවෙන් වැලිමඩ හපුතලේ මාර්ගයේ දඹවෙන්න ප්‍රදේශයේ පිහිටි නිවසක පැතිබැම්ම කඩා වැටෙන අයුරු අසල වෙළෙනසල්ක සවිකර තිබූ ආරක්ෂක කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. ජපානයේ ප්‍රමුඛතම තීන්ත දැන් එස්ලෝන් නිවසින් කන්සයි එස්ලෝන් ලෙඩ නැති තීන්ත. අද දෙරන මධ්‍යහන පාත් විකාශය නිවාවට පත්වන සුබ දවසක්.